නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කාරුණික වූ සංසාර දුක් නිවාලීම පිණිස පවතින මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ අපගේ පරමෝත්තම ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශිෂ්‍ය නේවාසිකාගාරයේ 2009 උසස් පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ විශේෂයෙන් සිය නේවාසිකාගාර දිවිය සහ මිත්‍රත්වයේ ආරම්භ වෙලා අද දවසට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ සියලු දෙනාට මේ ධර්ම දානමය පින්කමේ අනුහසින් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු සිත ශාන්තිය සැලසේවා කියන අදහසින් පින්වතුනි, අපේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ අපි සරණ ගියපු බුදුරජාන් වහන්සේ සද්ධර්මයේ තුල දේශනා කළා මෙන්න මෙහෙම වචනයක්. න චින්තයන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති. හිතන්ට බැරි පුරුෂයාට, නුවණින් සලකන්ට බැරි පුරුෂයාට, නුවණ මෙහෙවා ගන්නට බැරි පුරුෂයාට මේ ජීවිතේ විශේෂයක් නැත්තේය. දියුණුවක් නැත්තේය. හිතන්ට පුළුවන් හැකියාව, නුවණින් කල්පනා කරන්න පුළුවන් හැකියාව, කල්පනාව හරි විදියට හසුරුවා ගන්න පුළුවන් හැකියාව කියලා කියන්නේ පින්වතුනි, මිනිසෙකුගේ ජීවිතයට තියෙන විශේෂ දක්ෂකමක්. කෙනෙකුට තමන්ගේ හිතුවිලි දාමය හරි විදිහට හසුරුවා ගන්න පුළුවන් කියලා කියන්නේ එයාට ඒක විශේෂ දක්ෂකමක්. ඒ හරි විදිහට හසුරුවා ගන්නට පුළුවන් හැකියාව මුළු ජීවිතේටම, ජීවිතේ අපි ඕනම ක්ෂේත්‍රයක දියුණුව කරා යනකොට, ඕනම ක්ෂේත්‍රයක කටයුතු කරමින් ඉන්නකොට හිතුවිලි දාමය හසුරුවා ගන්න පුළුවන් හැකියාව කියන එකෙන් මනුස්සයාට යහපත සැලසෙනවා. ඒක බුද්ධ ශාසනයක් තුලට එනකොට හරි විදිහට නුවණ මෙහෙවා ගන්න පුළුවන් හැකියාවට විශේෂ වචනයක් කියනවා. යෝනිසෝ මනසිකාර. අජ්ජත්තිකම් භික්ඛවේ අංගන්ති කරිත්වා න අඤ්ඤං අංගං සමනුපස්සාමි. මහණෙනි, ආධ්‍යාත්මික අංගයක් විදිහට මේ මිනිස්යා තුල පවතින දේවල් අතරේ තථාගතයන් වහන්සේ බුදු ඇසින් වෙන එක අංගයක්වත් දකින්නේ නැහැ කිව්වා. මේ මිනිස්යාගේ ජීවිතයට යම් ඒවං මහතු වතාය සංවත්තති, මේ තරම් මහත් වූ අර්ථයක් උපදවා දෙන. ඒ මොකද්ද? යතයිදම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝ. මහණෙනි, යෝනිසෝ මනසිකාරයේ තරම් නුවණින් මෙහෙවා කටයුතු කිරීමට තියෙන හැකියාව තරම්, හරි විදිහට නුවණ කියන එක මෙහෙවා ගන්න තියෙන හැකියාව තමයි මේ මිනිස්යාගේ ජීවිතයට මහත් වූ යහපතක් උදා කරවන්නේ. හරි විදිහට නුවණ මෙහෙවා ගන්න පුළුවන් මේ හැකියාව කියලා කියන්නේ විශේෂ පින්බලයක්. ඒක විශේෂ පින්බලයක්. ඒ ඥානය කියලා කියන්නේ පින්වතුනි විශේෂ පින්බලයක්. ඒක හොඳට තේරෙනවා මේ උතුම් රහතන් වහන්සේලාගේ. අපි මේ ධර්මදේශනා මාලාවේදී රහතන් වහන්සේලාගේ ජීවිතේ ඉගෙන ගන්නේ. මේ රහතන් වහන්සේලා Tamanගේ අරහත්ත්වයට පෙර ජීවිතේ නුවණ මෙහෙවාපු හැටි අපි කල්පනා කරනකොට අපිට තේරෙනවා ඒකනම් විශේෂ පිනක්මයි කියන. අපිට අද ඉගෙන ගන්න තියෙන්නේ යස කියන මහරහතන් වහන්සේගේ ජීවිතේ. මේ යස මහරහතන් වහන්සේගේ තේරගාථාව අන්තර්ගත වෙන්නේ තේරගාථා පොත් වහන්සේගේ 117 වෙනි ගාථා රත්නයේ විදිහට. මේ යස මහරහතන් වහන්සේ කියන්නේ ඈත අතීතයේ සුමේද බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ
නාග ලෝකේ ඉපදිලා හිටපු කෙනෙක්. නාග ලෝකේ නාගරාජෙක්. මේ නාරජ්ජුරුවෝ ලෝකේ ඉපදිලා ඉන්න කාලේ සුමේද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. ඉතින් නාගයන්ටත් පුළුවන් පින්වතුනි පින් කරගන්න. නාගයන්ට බෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න. නාගයන්ට පුළුවන් හැබැයි පින් දහම් රැස් කරගන්න. එතකොට මේ නාරජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙන බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේට පුද සත්කාර කරලා පින් කරගන්න අවකාශ සැලසුණා. ඉතින් ඒක තමයි කරගත්ත පින අතීතේ. ඒ කරගත්ත පිනෙන් ඔන්න මේ ගෞතම ශාසනයේ පවතින යුගයේ ඇත්තටම ගෞතම ශාසනයේ පවතින යුගය කියලා කිව්වට පින්වතුනි මේ යස මහරහතන් වහන්සේ කියලා කියන්නේ විශේෂ රහතන් වහන්සේ නමක්. විශේෂ රහතන් වහන්සේ නමක්. ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තේනකෝ පන සමයේන භගවා බාරාණසියං විහෙරති. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන වන මිගදායේ. බරණැස ඉසිපතන වන මිගදාය කියලා කිව්වහම අපිට සිහිපත් වෙන්නේම ඉසිපතන වන මිගදාය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ධම්මචේතියයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ පූජනීය පිම්බිම. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ බරණැස් වන මිගදායේ වැඩ ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව දේශනා කරන්නට වැඩම කරපු අවස්ථාව. භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට පස්වග භික්ෂූන් වහන්සේලාට උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවත් අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවත් දේශනා කරලා ඒ පස් දෙනා වහන්සේම රහතන් වහන්සේලා බවට පත් වෙලා හිටියේ. මේ සිදුවීම සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේත් පස්වග භික්ෂූන් වහන්සේලාත් කියන මේ 6 නම විතරයි මේ මනුස්ස ලෝකේ නිකලෙස් රහතන් වහන්සේලා විදිහට වැඩ සිටියේ. හරි පුදුම සහගතයි. හරි සුන්දරයි. රහතන් වහන්සේලා 6 නමයි. මේ සිදුවීම වෙනකොට මුළු ලෝකෙටම හිටියේ රහතන් වහන්සේලා 6 නමයි. ඒ කාලේ බරණැසට නොදුරට වෙන්න යසෝ නාම කුල පුත්තෝ සෙට්ටි පුත්තෝ සුකුමාලෝ හෝති. යස කියන කුල පුත්‍රයා හිටියා. ඔහු සෙට්ටි පුත්ත සිටු පුත්‍රයෙක්. හරි සුකුමාල ජීවිතයක්. සුකුමාල කියලා කිව්වේ සැප සම්පත් වලින් පිරිච්ච ජීවිතයක් ගත කළා. තස්ස තයෝ පාසාදෝ හොಂತಿ. එයාටත් ප්‍රාසාද 3ක් කරවලා තිබුණා. ඒකෝ හේමන්තිකෝ එක ප්‍රාසාදයක් හේමන්ත ඍතුවටය. ඒකෝ ගිම්හිකෝ එක ප්‍රාසාදයක් ගිම්හාන ඍතුවටය. ඒකෝ වස්සිකෝ එක ප්‍රාසාදයක් වසාන ඍතුවටය. එතකොට අතිශයින්ම සුඛෝපභෝගී ධනවත් ජීවිතයක් ගත කළා. හරි සැපසේ හිටපු කෙනෙක් යස. වස්සිකේ පාසාදී වස්සිකේ චත්තාරෝ මාසී. එයා මේ වස්සාන කාලයට හදපු ප්‍රාසාදයේ ඉන්නකොට ඒ වස්හාර මාසී නිප්පුරිසේහි තුරියේහි පරිචාරියමානෝ. පුරුෂයන් රහිත පුරුෂයන්ගෙන් තොර සේවිකාවන් විතින් විතරක්ම කරන උපස්ථානයන්ගෙන් වස් 4 මාසී වාසය කරනවා කියනවා. ඒ ප්‍රාසාදයෙන් එළියටවත් බහින්න නැතුව. එහෙනම් හිතා ගන්න පුළුවන් කොහොම සුකුමාල ජීවිතයක්ද ඒ ගත කළේ කියලා නේ. කොහොම සුකුමාල ජීවිතයක් තියෙන්නේ නැද්ද? අතකෝ යසස්ස කුලපුත්තස්ස පංචෙහි කාම ගුණේහි සමප්පිතස්ස සමංගී භූතස්ස පරිචාරිය මානස්ස. මේක සිද්ධ වුණේ වස්සාන කාලේ ලං වෙච්ච කාලේ. ප්‍රාසාදයට වෙලා මේ යස කියන කුල පුත්‍රයා සිටු පුත්‍රයා රාත්‍රී කාලේ මේ සිටු පුත්‍රයා වෙනුවෙන් කෙරෙන තූර්ය වාදන මැද රංගන මැද මේ සිටු පුත්‍රයා විවේකයෙන් ඉන්නවා. මෙයාට මෙහෙම නිින්ද ගියා. දැන් ඔය මෙතන ඉන්නේ සම්පූර්ණ ස්ත්‍රියවනේ. ස්ත්‍රියව විතරයි ඉන්නේ. මේ ස්ත්‍රියව දැන් මේ පිරිසක් බෙර ගහනවා, ඩොල්ක ගහනවා. පිරිසක් තාලම් පොට ගහනවා. පිරිසක් මේ වීණා වයනවා. පිරිසක් නටනවා. මේ නැටුම් ගැයීම් කොමාසරේ එදා
මේ යස කියන සිටු පුත්‍රයාට නිින්ද ගියා. ඒ නිින්ද ගියාම අර නටමින් ගයමින් හිටපු කාන්තාවෝ ඒගොල්ලෝ කල්පනා කළා දැන් ඉතින් අපි ආයෙ කාව සතුටු කරන්නටද අපිත් අද කල්ැතුවම විවේක ගනිමු. එහෙම හිතලා ඒගොල්ලෝ දැන් මේ සිටු පුත්‍රයා යම් තැනක මේ නැටුම් ගැයීම් නරඹනවාද ඒ ශාලාවටම ලං වෙන්න තමයි ඒ නාටිකාංගනාවන්ගේ නේවාසිකාගාරය තිබුණේ. ඈලා විවේක ගන්නේ ඒකේ. මේ සිටු පුත්‍රයාට ඒ යහනේම නිින්ද ගියාට පස්සේ මේගොල්ලොත් නේවාසිකාගාරය ඇතුළට ගිහිල්ලා නිදාගත්තා. රාත්‍රී කාලයේ මේ ශාලාවේ සම්පූර්ණයෙන්ම පහන් ආලෝක දැල් වෙලා පහන් ආලෝකයෙන් එළිය වෙනවා. නාටිකාංගනාවෝ නිදාගත්තා. හැබැයි නිදාගත්තේ දොර ඇරගෙන. දොර වහන්න බැරි වුණා. යස සිටු පුත්‍රයා රාත්‍රියේ ඇහැරෙනවා. ඇහැරෙනකොට මේ සිටු පුත්‍රයාට අර ඩොල්ක හඬ නෑසි. මියුරු ගීත හඬ නෑසි. තාලම් පොට හඬද නෑසි. නැටුම් ගැයුම්ද පෙනෙන්නට නැත. ඒ වෙනුවට ගොරවනවා ඇසි. නන්දඩෝනවා ඇසි. අර කාන්තාවෝ ටික ඔක්කොම නිදාගෙන ඇතැන් කාන්තාවෝ නින්දේදී ගොරවනවා. ඇතැන් කාන්තාවෝ නින්දේදී එක ඒවා දොඩවනවා. මේ යස කියන සිටු පුත්‍රයා හීන් සීරුවේ ලං වෙලා අර නේවාසිකාගාරයට දෙස බලාගෙන හිටිය. ඇතැම්මුන්ගේ කටෙන් කුණු කෙල පෙරෙනවා. ඒ මේ අත පෙරලිලා ඒ කාන්තාවෝ නිදි. අර මේකප් වලින් සැරසිලා හිටපු ඒ රූප සෝභා මොකුත්ම නැත්තේ දැක්කපු ගමන් හිත ඇතුලේ මහා කලකිරීමක් හටගත්තා. මේකද මේ ජීවිතය කියලා කියන්නේ. මේ මතු පිටින් පාට කරලා එළියට පෙන්වන්න හදන මායාවටද ජීවිතය කියලා කියන්නේ. හරි කලකිරීමක් හටගත්තා. හරිම පුදුමයි මෙච්චර සුකුමාල ජීවිතයක් ගත කරපු කෙනෙකුට ඒ සුළු නිමිත්ත එච්චර කලකිරීමක් ඇති කිරීම කියන එක හරි පුදුම සහගතයි. හැබැයි ඒ හිතන්න පුළුවන් හැකියාව විශේෂ පින්බලයකින් එන එකක් නේ පින්වතුනි. ඒ නිසා ඒකේ ස්වභාවය ගැන සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ යස කියන සිටු පුත්‍රයාට එදා ඔහොම හිත කලකිරුණා. කලකිරලා හිතට හිතවිල්ලක් උපදිනවා. උපද්දුතං වතබෝ. භවත්නි මේ ජීවිතේ හරි උපද්‍රවයක් නේ. උපසට්ඨං වතබෝ. මේ ජීවිතය කියලා කියන්නේ මහා කරදරයක් නේ. එහෙම හිතුණා. එහෙම හිතෙන වෙලාව වෙනකොට මේ වෙලාව සාමාන්‍ය පාන්දර 4 විතර වගේ. පාන්දර 3-4 වගේ වෙලාවේ තමයි මෙයාට මේ හිතවිල්ල හිතෙන්නේ. ඒ හිතවිල්ලෙන් යස කියන සිටු පුත්‍රයා ප්‍රාසාදයෙන් එළියට බහිනවා. ප්‍රාසාදයේ එළියේ තියෙනවා ඔහුගේ රන් මිරි වැඩි සඟල. මේ රන් මිරි වැඩි සඟල දාගෙන ඔහු හිස හැරිච්ච යතේ මං යනවා කියලා පාරට බැස්සා. සංසාරයේ රැස් කරන ලද පින විසින් ඔහුගේ හිස හරි පැත්තට හරවනවා. සංසාරේ පින කරගෙන තිබුණ නිසා. සංසාරේ පින් කරත් තමයි මේ පින්වතුනේ හිස හරි පැත්තට හැරෙන්නේ. පින තිබුණොත් හිස හරි පැත්තට හැරෙනවා. පින තිබ්බේ නැත්නම් මේක කොයි පැත්තට හැරෙයිද කියලා අපිට කියන්න බෑ. ඒක අපිට වර්තමානයේ සිදුවීම් දිහා බැලුවක් පේනවනේ. ධර්මයේ හොයාගෙන අහිංසකෙක් යනකොට පැටලෙන්න පඹගාලවල් කොච්චර තියෙනවද? සිවුරු පොරවගෙනම අධර්මයේ කියවන නීච පුද්ගලයෝ කොච්චර ඉන්නවද? සත්පුරුෂයන්ගේ වේසින් අසත්පුරුෂයෝ කොපමණ සිටිනවද? ඒ සියලු දෙනා අතරේ හරි කෙනෙකුට හිස හැරෙනවා කියන්නේ පිනමයි. ඒකට වෙන වචනයක් කියන්න නෑ. ඒක පින. ඒ නිසානේ බුදුරජාන් වහන්සේ පින වර්ණනා කළේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින කියන දේ ගැන කිසිවිටකත් සුළු කොට නොතැකිය යුත්තේය. මේ ඊතා සුළු පිනකි
මෙය මා කරා නොපැමිණෙන්නේය කියා පිනට අවමන් නොකළ යුත්තේය. උදබින්දු නිපාතේන උදකුම්භෝ පිපූරති. වතුර වුණත් බින්දුව එකතු වෙලා කලයක් පිරී ඉතිරී යන්නේමය. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනං. ආන් ඔය අයුරින්ම යම් මේ පින්වන්තයෙක් ටික නමුත් තමන්ගේ ජීවිතයට පින් රැස් කරගන්නේ නම් යම් කලෙක ඔහුගේ ජීවිතේ පිනෙන්ම පිරී ඉතිරී සැපවත් වන්නේය. බලන්න ලස්සන. ඒ නිසා පින් රැස් කරන්න. පින රැස් කරන්න. පිනට ආස කරන්න. උනන්දු වෙලා පින් කරගන්න. මම මගේ ජීවිතේ කෙටි කාලයයි ඉන්නේ, මේ ඉන්න කාලේ මං හොඳට පින් කරගන්නවා කියන අදිෂ්ඨානෙට එන්න. ඒ පින විසින් අපිට හරි තැන පෙන්නනවා. මේ යසකොළ පුත්‍රයාට තමන්ගේ ජීවිතේ අර ඇතිවෙච්චි කලකිරීමෙන් පාරට බහිනකොට මගේ හිස හැරිච්ච පැත්තට යනවා කියලා හරියටම හිස හැරුණානේ බරණැස් වන මිගදාය පැත්තට. මේ බරණැස් වන මිගදාය කියලා කියන්නේ පින්වතුනි අද අපි ගියොත් එහෙම බරණැස් වනේ කියලා කියන්නේ මේ ප්‍රධාන මේ නගරයක් අයිනට තියෙන පොඩි භූමියක් මේ වෙනකොට. නමුත් ඒ කාලේ බරණැස් වනේ කිව්වහම කැලේ. මිනිස්සෙක් එච්චර පාන්දර ජාමේ යන්නවත් හිතන්නේ නැති පැත්තක්. මහා ඝන කැලයක්. මේ යස කියන සිටු පුත්‍රයාගේ හිස හැරෙනවානේ මේ කැලේ ඇතුළට. ඔහුට කිසිම බාධාවක් උන්නේ. ඒ සිදුවීමේ තියෙනවා දෙවියන් විසින්, ඉෂ්ට දෙවියන් විසින් හැමතිස්සෙම ඔහුට උපකාර කළා කියනවා. ඔහු මේ තමන්ගේ රන් මිරිවැඩි සංගලත් දාගෙන බරණැස් වන මිගදායේ පැත්තට යනවා. තියෙන පියවරක් මේ පොළවේ මනාකොට සටහන් වෙනවා. ඒක තව කෙනෙකුගේ පිනකට. හරි පුදුමයි මේ සිදුවීම වෙන හැටි. ඒ කියන්නේ පොළවේ තියෙන හැම පියවරක්ම හොඳට පේන විදිහට සටහන් වුණා කියනවා. ඒ පියවර තියාගෙන ඔහු යනකොට මෙන්න ඔහුට තමන්ගේ ජීවිතයට ශාන්තිය අරගෙන එන, තමන්ගේ ජීවිතයට නිවන සමීප කරවන, තමන්ගේ ජීවිතයේ සංසාර දුකින් නිදහස් කරවන මහා මුනීන්ද්‍රයන් වහන්සේ හම්බ වෙනවා. බුදුරජාන් වහන්සේ දා මේ පාන්දර ජාමේ සක්මන් කරමින් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ යම් ස්ථානයක වැඩ ඉන්නවාද ඒ ස්ථානයට නුදුරින් යනකොටම මේ යසට ආයමත් වතාවක් අර සිද්ධිදාමේ මතක් වෙනවා. අර කාන්තාවෝ ටික පෙරලිලා නිදියගෙන හිටපු හැටි. ඒ මතක් වෙලා එකපාර ආයෙ කියුණා. උපද්දුතං වතබෝ. භවත් මේ ජීවිතේ නම් උපද්‍රවයක්. උපසට්ඨං වතබෝ. භවත්නි මේ ජීවිතේ මහ වදයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යසට ඇහෙන්න කියනවා ඉදං කිර අනුපද්දුතං ඉදං අනුපසට්ඨං. යස මේ ජීවිතේ නම් කිසිම උපද්‍රවයක් නෑ. මේ ජීවිතේ නම් කිසිම වදයක් නෑ. මේ වචනේ ඇහෙනකොට යසට හරි ප්‍රීතියක් හටගත්තා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා එහි යස මෙහෙට එන්න. නිසීති මෙහින් වාඩි වෙන්න. ධම්මන්තේ දේසිස්සාමි. මං ඔබට ධර්මය කියා දෙන්න. යසකුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයාට එදා ශ්‍රී සද්ධර්මය දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ හැටි මේ දේශනාව තුළ හරි ලස්සනට සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනුපුබ්බී කතා, අනුපිළිවෙල කතාව. මොකද්ද මේ අනුපිළිවෙල කතාව? මේක හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිය්‍යති දං. මේ අනුපිළිවෙල කතාව යනු මෙයයි. දාන කතං, දානේ ගැන කතාව කළා. සීල කතං, සිල් ආරක්ෂා කිරීමේ වටිනාකම ගැන කතා කළා. සග්ග කතං, සුගති උපතේ වටිනාකම ගැන, ස්වර්ග සම්පත්තිය, සුගති රැකවරණය ගැන කතා කළා. කාමානං ආදීනවානං, කාමයන්ගේ ආදීනව කතා කළා.
ඕකාරානං සංකිලේසං කෙලෙස් නිසා මේ සත්වයා කිලිටි වෙන හැටි කතා කළා. නික්ඛම්මේ ආනිසංසං පකාසේසි නෛෂ්ක්‍රම්මේ ආනිසංස කාමයන්ගෙන් නික්මීමේ ආනිසංස කතා කළා. ඔන්න අනුපිළිවෙල කතාව. අනුපිළිවෙල කතාව පටන් ගන්නේ කොතනින්ද? දානෙන්. දානය ගැන කතා කරනකොට නුවණ තියෙන ප්‍රඥාව තියෙන කෙනාට හිත සතුටු වෙනවා. මොකද්ද වෙන්නේ? හිත සතුටු වෙනවා, හිත ප්‍රමුදිත වෙනවා දානය ගැන කියද්දී. ප්‍රඥාව තියෙනවා නම්, පින තියෙනවා නම් දානය ගැන කියනකොට හිත ප්‍රීතියටපත් වෙනවා. ඒ හිත ප්‍රීතියටපත් වෙන කෙනාට සීලය ගැන කියනකොට ඊටත් වඩා හිත ප්‍රීතියටපත් වෙනවා. ඔහුට ස්වර්ගය ගැන කියනකොට, සුගති උපත ගැන කියනකොට, තමන්ගේ ජීවිතයට තියෙන මහා ආරක්ෂාවක් ගැන කියනකොට තවත් හිත ප්‍රීතියටපත් වෙනවා. මොකක් තියෙනවා නන්ද? ප්‍රඥාව තියෙනවා නම්. අද පේනව නේද ප්‍රඥා හීන බව? අද සුගතිය ගැන කතා කරාම දෙව්ලොව යන්න කියනවා. දෙව්ලොව ගැන කතා කරනවා. දෙව්ලොව ගියොත් සංසාරෙ දික් වෙන්නේ නැද්ද කියලා මහා උඩගුකම් එන්නේ නැද්ද? ඇයි? ප්‍රඥා වුණ බව. ප්‍රඥාවේ වුණ බව. වෙන තැනක නෙවෙයි මේ දෝෂේ තියෙන්නේ. ප්‍රඥාවේ. බුදු කෙනෙක් අනුපිළිවෙල දහම් කතාව කියනකොට ඒ දහම් කතාව තුළ තියෙන එකක් ස්වර්ග කතාව. ස්වර්ග කතාව කියනකොට හිත ප්‍රීතියෙන් පිනා යද්දී බුදුරජාන් වහන්සේ ඒ ධර්ම අවබෝධ කරන්න සුදුසු තැනැත්තා තවදුරටත් ධර්ම අවබෝධ කිරීමේ දක්ෂතාවයෙන් යුක්ත නම් කාමයන්ගේ ආදීනව ගැන කියා දෙනවා. කෙලෙසින්දා සත්වයා කිලිටි වෙන විදිහ කියා දෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ නෙක්ඛම්මේ ආනිසංසය, මේ ඔක්කොම අත්හැරීමේ ආනිසංසය. එතකොට ඔහුගේ හිත ධර්ම අවබෝධයට සුදුසු පසුබිම තුල සකස් වුණා. යදා භගවා අඤ්ඤාසි යම් කලක භාග්‍යතුන් වහන්සේ දැනගත්තාද යසං කුලපුත්තං, යස කියන කුලපුත්‍රයා කල්ල චිත්තං, දැන් හිතේ කිලුටක් නැතුව ඉන්නේ. මුදු තිත්තං, හිත දැන් ඔහුගේ මෘදුයි. විනීවරණ චිත්තං, නීවරණයන්ගෙන් සම්පූර්ණයෙන්ම හිත දුරු වෙලා තියෙන්නේ. උද්ධග්ග චිත්තං, දැන් ඔහුගේ හිත ගොඩක් ප්‍රීතියෙන් තියෙන්නේ. පසන්න චිත්තං, හිත ප්‍රසන්න වෙලා තියෙන්නේ කියලා දැනගත්තාද? බලන්න මේ අනුපිළිවෙල කතාවෙන් බුදු කෙනෙක් කරන දේනේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය. එහෙම දැනගත්ත මොහොතේ අතයා බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශනා තම්පකාසේහි, බුදුරජාන් වහන්සේ සාමුක්ඛංසික ධර්මය, මේ සාමුක්ඛංසික ධර්මය කියලා කියන්නේ පින්වතුනි බුදු කෙනෙක්ම වදාරන එකක්. ඒ මොකද්ද? දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාව අවසානයේ මෙන්න මෙහෙම වගේ කියනවා උනේ සියතාපි නාම සුද්ධං වත්තං අපගත කාලකානං සම්මදේව රජනම් පතිගන්හෙය. හොඳට සුදෝසුදු පිරිසිදු වස්ත්‍රයකට ඩයි දානකොට ඒ වස්ත්‍රය සම්පූර්ණයෙන්ම වර්ණවත් වෙලා යන්නේ යන්සේද? කිලිටි තිබ්බොත් එහෙම පින්වතුනේ ඩයි කරන්න ගියාම පැල්ලම් හිටිනවනේ. හොඳට පිරිසිදුයි නම් තමයි හොඳට ඩයි එක ලස්සනට උරන්නේ. ඒ වස්ත්‍රය සම්පූර්ණයෙන්ම අර වර්ණකේ පාටෙන් ලස්සන වෙලා යනවා. ඒ වගේ මේ පිරිසිදු හිතකින් හිටපු යසට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරනකොට යස ඒ ධර්මය යසට අවබෝධ කළා. ඒ ධර්මය හොඳට අවබෝධ කරගෙන ධර්ම අවබෝධය ලැබූ දහම් ඇස පහළ කරගත්ත මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළට පැමිණි ශ්‍රාවකයෙක් බවට පත් වුණා. දහම් ඇස පහළ වුණා. යංකින්චි සමුදය ධම්මං, යමක් හේතුන්ගෙන් හටගන්නවද සබ්බන්තං නිරෝධ ධම්මං, ඒ හේතුන්ගෙන් හටගත්ත සියල්ල හේතු නැතිවීමෙන් නැතුව යනවා කියන අවබෝධය අනිත්‍ය දර්ශනයට පත් වුණා. අනිත්‍ය දර්ශනයට පත් වෙලා සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එතකොට මේ ඕක තමයි යස කුල පුත්‍රයාගේ සිද්ධිය. දැන් යස සෝවාන් වෙලා බුදුරජාන් වහන්සේ අභිමුඛයේ ඉන්නවා. ඔය අතරේ යස කුල පුත්‍රයාගේ මේ අම්මා
උදෑසනින්ම අවදි වෙලා යසකුල පුත්‍රයාව බලනවා. බලද්දී තේරෙනවා යසකුල පුත්‍රයා ගෙදරින් එළියට ගිහිල්ලා වගේ. එතකොට මේ මෑණියෝ යසකුල පුත්‍රයාගේ පියාණන්ට කතා කළා. මේ යසකුල පුත්‍රයන්ගේ මෑණියන් කියන්නේ කවුද? සුජාතා. සේනානී නියම්ගමි සුජාතා. කවුද සුජාතාව කියලා කියන්නේ? අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමට පෙර මහබෝසතාන් වහන්සේ විදිහට ගයාවේ වජිරාසනයේ මත වාඩි වෙන්න කලින් බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ මේ නේරාංජරා නදියෙන් එතර වෙන්න. ඒ වඩින්ට යන මොහොතේ ඔබට මතක ඇති සම්බුද්ධත්වයට පත්වෙන්න මේ ඒ සම්බුද්ධත්වයට පත්වෙන දිනේ උදෑසන කාලේ බුදුරජාණන් වහන්සේට කිරියාහාර පූජාව පූජා කරපු සුජාතා සිටුදුව. ඒ තමයි මෙය. මේ සුජාතා සිටුදුව එතකොට කොහොමද මේ බරණැස ඉන්නේ? ඇය බරණැසට පැමිණියේ විවාහයෙන්. විවාහය නිසාවෙන් තමයි ඇය බරණැසට පැමිණියේ. ඇයගේ උපංගම මේ සේනානී නියම්ගම. ඇය සාමාන්‍යයෙන් අවුරුදු 16 තරුණ ගෑනු ළමයා කාලයේදීම නුග රුක්ෂයට බාරයක් වුණා. ඉතින් ඒ කාලේ මිනිස්සු ඒ රුක්ෂයේ යම් සිටු දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඒ ඊටු දෙවියාට මේ පොද සත්කාර කරනවා කියලා එහෙම තියෙන්නේ නැති යම් පිළිවෙතක්. ඒ නිසා මේ ගෑනු ළමයාත් බාරයක් වුණා. ඒ බාරය තමයි මට මේ තරුණ වයසේදීම විවාහ වුණාට පස්සේ මට මේ පුත්‍රයෙක් ලැබෙන්න ඕන. මට පුතෙක් ලැබුණොත් එහෙම මං මේ වාර්ෂිකව මේ බාරයක් ඔප්පු කරනවා කියලා. ඒ බාරය තමයි අර නුගරුකේ ඉන්න ඊටු දෙවියාට කිරි ආහාර පූජා කරන එක. එතකොට ඔය සුජාතාව ওই බාරය ඔප්පු කරන්න ආපු ගමනක තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේට ඒ කිරිපිඩු දාණය පූජා කරගන්න අවකාශ සැලසුනේ. ඇත්තට මේක ඈත අතීතයේ පින්වතුනේ මේ පදමුත්තර බුද්ධ ශාසනය ඉඳලා පෙරම් පුරාගෙන ඇවිල්ලා ලැබපු දෙයක් කියලා තමයි අපේ බණ පොතේ සඳහන් වෙන්නේ. එතකොට මේ සුජාතා සිටුදුව තමයි යසකුල පුත්‍රයාගේ අම්මා. අම්මා අවදි වෙලා තමන්ගේ පුතා දැක්කේ නැතුවම මේ යසගේ තාත්තට කියනවා සිටු පුත්‍රය අපේ පුතණුවන් පේන්න නැහැ. ඔබ ගිහින් බලන්න කිව්වා. එතකොට මේ සේවකාරකාදීනුත් පිටත් කරලා ඇරලා මේ යසකුල පුත්‍රයාගේ තාත්තා හොඳට බිම බලනකොට ඔහුට පේනවා අර යස සාමාන්‍යයෙන් පළඳින රන් මිරි වැඩි සඟලේ පියවර සටහන් ටික තියෙනවා. මා කිව්වනේ පියවර සටහන් පොළවේ මනාකොට පිහිටියා කියලා. ඒ තව කෙනෙකුගේ පිනකටයි. ඒ පින්වන්තයා කවුද? ඒ තමයි යසගේ තාත්තා. යසකුල පුත්‍රයාගේ තාත්තා මේ පියවර සටහනක් ගානේ යසකුල පුත්‍රයාව හොයාගෙන එනවා. හොයාගෙන එද්දී ඔහු යොමු වුණා බරණැස් වන මිගදායි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට. යසකුල පුත්‍රයාව හොයාගෙන තාත්තා එනවා කියලා දැනගන්නකොට බුදුරජාණන් වහන්සේ එ르දියක් කරනවා. ඒ එ르දියෙන් තමයි මේ යම් කලෙක බුදුරජාණන් වහන්සේ ඉදිරියේම වාඩි වෙලා ඉන්න යසකුල පුත්‍රයාව තාත්තාට නොපෙනෙන්නේ යම්සේද. ආන් එහෙම එ르දියක් කළා. ඒ කිව්වේ සිටුකුල් මේ යසකුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. හැබැයි වාඩි වෙලා ඉන්නවා කියන එකට අවධානයක් යොමු වෙන්නේ නැහැ යසගේ තාත්තට. ආන් එහෙම එ르දියක් කළා. එතකොට මේ යසගේ තාත්තා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණයන් වහන්සේ මේ හරියෙන් මගේ යස කියන පුතා මේ හරියෙන් ගමන් කරනවා ඔබ වහන්සේ දැක්කද? එතකොට බුදුරජාන් වහන්සේ වදාලා තේනහි ගාපති නිසීද. එහෙනම් ග්‍රහපති ඔබත් වාඩි වෙන්න. අපේව නාම ඉද නිසින්නෝ. ඔබ මෙතන වාඩි වුණොත් එහෙම ඔබට යසකුල පුත්‍රයාව දැක ගන්න ලැබෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළදී
ඒ පින්වන්තයන්ගේ ස්වභාවය කියලා කියන්නේ පිනෙන්නේ ඔහුව මෙහෙවන්නේ. එතන අමුතු කතා නැහැ. අනේ එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණා. වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයාගේ තාත්තට ධර්ම දේශනා කරනවා. අර පෙර පරිදිම අනුපිළිවෙල කතාව දේශනා කළා. ඊට පස්සේ සාමුක්කංශික ධර්මයේ දේශනා කරනකොට ඔන්න ඒ ධර්ම දේශනාව අහගෙන යසකුල පුත්‍රයාගේ තාත්තා සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනවා. ඒ ධර්මයේම අහගෙන ඉඳලා යසකුල පුත්‍රයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. හරිම පුදුම සහගතයි. මේකට තමයි පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නුවණ මෙහෙවනවා කියන්නේ. නුවණ මෙහෙවන කෙනාගේ නුවණේ ප්‍රමාණයට ධර්මය අවබෝධ වෙනවා. එකම ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තාත්තටයි පුතාටයි. තාත්තා සෝවාන් වෙනවා. පුතා රහත් වෙනවා. මේක තමයි යෝනිසෝ මනසිකාරය. මේක හොඳට තේරුම් ගන්න. නැත්තම් අපි සමහරවිට මේ ධර්මයේ කියවනවා අවුරුද්දක් කමාරක් ධර්මයේ පුරුදු වෙන්න මහන්සි ගන්නවා. Taman තුල ධර්මයේ දියුණු වෙන්නේ නැතිය කියලා ඔන්න ධර්මය අතහරිනවා. මේ ධර්මයේ වැරදිය කියලා. ඊට පස්සේ එක එක්කෙනාගේ මතිමතාන්තර අහන්න ගිහිල්ලා පඹගාලේ පටලැවුනා වගේ පටලැවිලා අන්ත අසරණ වෙනවා. ඒ හින්දා තේරුම් ගන්න මේ ධර්මයේ අවබෝධ වෙන ස්වභාවය. එකම ධර්ම දේශනාවක් නිසා යසකුල පුත්‍රයා රහතන් වහන්සේ නම බවට පත් වුණා. යසකුල පුත්‍රයාගේ තාත්තා සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලා ඔහු හරීම සතුටින් කියනවා අභික්ඛන්තම් බන්තේ ස්වාමීනි හරිම මනහරයි. අභික්ඛන්තම් බන්තේ ස්වාමීනි හරිම මනහරයි. ස්වාමීනි මේ ධර්මයේ හරියට සේයතාපි බන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය. ස්වාමීනි වැරදි පැත්තකට හරවලා තිබ්බ එකක් හරි පැත්තට හරවලා පෙන්නවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. මේ ජීවිතේ කියන කතන්දරේ මට වැහිලා තිබ්බා. ඔබ වහන්සේ ඇරලා පෙන්නවා. මූල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය. ස්වාමීනි මේ ජීවිතේ කියන එක මං මුලා වෙලා හිටපු එකක්. ඔබ වහන්සේ මට හරි පාර පෙන්නවා. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති. ස්වාමීනි S2 තියාගෙනත් අන්ධෙක් වගේ මං හිටියේ මේ ජීවිතේ සම්බන්ධයෙන්. ඔබ වහන්සේ අද මට නෙන පහන දල්වලා මේ ජීවිතේ කියලා දුන්නා. ස්වාමීනි අද පටන් මම ඒසාහම් බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි. ඔබ වහන්සේම මගේ ජීවිතේ එකම පිළිසරණ ලෙස සරණ යන්නෙමි. ධම්මංච ධර්මයේද සරණ යන්නෙමි. භික්ඛු සංඝංච භික්ෂු සංඝයා වහන්සේවද සරණ යන්නෙමි. තෙරුවන් සරණ ගියා. සරණ කියන එක අඳුන ගැනීමේ දක්ෂතාවය එහෙනම් කාටද තියෙන්නේ? හිතන්න පුළුවන් ප්‍රඥාවන්තයාටයි. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාටයි. බුදුරජාන් වහන්සේ වදාළේ නෑ යසකුල පුත්‍රයාගේ තාත්තට එහෙනම් දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න. දැන් ධම්මං සරණං ගච්ඡාමි කියන්න. සංඝං සරණං ගච්ඡාමි කියන්න කිව්වේ නෑ. තමන්ම සරණ අඳුනගත්තා. අද සමහර ලාවට සරණ ගැන කියා සරණ යන්න කිව්වත් ඒක අඳුන ගන්න බෑ. ඥානයේ මදකම, යෝනිසෝ මනසිකාරයේ මදකම, නුවණ මෙහෙවා ගැනීමේ මදකම. ඉතින් මේ මදකම් වලින් අපි සංසාරේ පෙළෙනවා පින්වතුනි. ඥානයේ මදකම. දැන් මේ රහතන් වහන්සේලා බිහි වෙච්ච ධර්ම අපි අහනවා අපිට එහෙම අවබෝධ වෙන්නේ නැහනේ. නුවණේ මදකම. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ නුවණ තියෙන උත්මයෝ ගැන හිත පහදව ගන්න එක. ඒ නුවණ තියෙන උත්මයෝ මේ සම්පූර්ණයෙන්ම සැපයටපත් වෙච්ච මේ ධර්ම පරයයන් ගැන හිත පහදව ගන්න එක. ඒ ධර්මයන් වදාළ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන හිත පහදව ගන්න එක. අපිට මේ චිත්ත ප්‍රසාදේ උදව් කරાવી. අපේ ජීවිතය තුළ නුවණ මෝරන්න. එතකොට ඔන්න යසකුල පුත්‍රයාගේ තාත්තා තිරුවන් සරණ ගියා සෝතාපන්න ශ්‍රාවකයෙක් ලෙස. සෝව ලෝකේ පඨමං උපාසකෝ අහෝසි තේවාචිකෝ. ඒ තමයි මේ ලෝකේ තේවාචික පළමුවෙනි උපාසකයා. තේවාචික කියලා කිව්වේ වචන තුනකින් සරණ ගිය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය.
තේවාචික උපාසක. මීට කලින් හිටියේ දේවාචිකනේ. තපස්සු බල්ලික දෙන්න. ඒ තපස්සු බල්ලික දෙන්න සරණ ගියේ බුදුරජාන් වහන්සේවත් ධර්මයත්. මොකද ඒ වෙනකොට සංගරුවන පහළ වෙලා නැහැ. ඊට පස්සේ මුලින්ම තෙරුවන් සරණ ගියේ යසකොළ පුත්‍රයාගේ තාත්තා. ඔන්න මතක තියාගන්න. ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කරපු ගමන් බුදුරජාන් වහන්සේ අර එ르දි හත හැරියා. දැන් යසකුල පුත්‍රයාගේ තාත්තට යසකුල පුත්‍රයා උපේනවා. එතකොට තාත්තා කියනවා පුතේ මේ අම්මා හරි කනගාටුවෙන් ඉන්නේ ඔබ උදේම දකින්න නැතිවීම සම්බන්ධයෙන්. පුතේ අපි යන් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ යසකුල පුත්‍රයාගේ තාත්තට කියනවා මේ පින්වත් උපාසකය පින්වත් ග්‍රහපතිය තංකින් මඤ්ඤසි. ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? යම් අයුරකින් ඔබ සේකේන ඥානේන සේක ඥානයෙන් සේකේන දස්සේන සේක වූ දර්ශනයෙන් යම් ධර්මයක් දැකගත්තාද යම් ධර්මයක් අවබෝධ කළාද? ඒ ධර්මයම කෙනෙක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තොත් ඒ කෙනා ගිහි ගෙදර වාසය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔබ දැන් යම් ධර්මයක් සේක ඥානයෙන් සේක දර්ශනයෙන් දැක්කද අවබෝධ කළාද? ඒක කෙනෙක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළොත් එයාට ගිහි ජීවිතේ කරන් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට බලන්න මේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයාගේ ස්වභාවය කොච්චර ජීවිත අවබෝධයක් තියෙනවද කියන්නේ. ඒ තාත්තා කිව්වා නොහේතම් පන්ති. ස්වාමීනි සිද්ධ වෙන්න බෑ. එසේනම් ග්‍රහපතිය ඔබේ පුත්‍රයා මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරපු කෙනෙක්. ඔහු ධර්මය අවබෝධ කරගත්තා. ඔහු දැන් ධර්ම අවබෝධය ලැබූ කෙනෙක්. ඒ නිසා මේ ඔහුට යලිත් වතාවක් ග්‍රහ ජීවිතේ වාසය කිරීමක් නැත්තේය. අභබ්බෝ ඒ අභව්‍ය දෙකි. ඒ නිසා ඔහුට පැවිද්දට අවසර දෙන්න කිව්වා. එතකොට හරි සතුටින් කියනවා ලාභා බන්තේ යසස්ස කුලපුත්තස්ස. ස්වාමීනි මේ යස කුල පුත්‍රයාට කොච්චර ලාභයක්ද? සුලද්දම් බන්තේ යසස්ස කුලපුත්තස්ස. ස්වාමීනි මේ යස කුල පුත්‍රයාට කොච්චර දුර්ලභ ලාභයක්ද? ආන්න නුවණ තියෙන යුගයේ මහාන වුණා කියලා ආරංචි වුණාම නුවණ නැති කාලේ මහාන වුණා කියලා ආරංචි වුණාම කොච්චර අරගලදනේ. නුවණ තියෙන කාලේ පැවිදි වුණා කියලා ආරංචි වුණාම මෙන්න නුවණැතු අනුමෝදන් වෙනවා. ඒක ලාභෙකි, එය දුර්ලභ ලාභෙකි කියලා. මේන නුවණ නැති කාලේ ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ව පැවිදි කරොත් එහෙම නැත්නම් ගුරුවරයෙක් හොයාගෙන ශිෂ්‍යයෙක් ගියොත් එහෙම මෙන්න ගම් පිටින් කලබල වෙනවා. ජාතිය වඳ වෙනවාය. දරුවෝ හදන්න ඇයෝ නැති වෙනවාය. මහා ප්‍රශ්න. මේ තරුණ වයසේ ඉන්න කොල්ලෝ ටික මහාන වෙන්න ගියොත් එහෙම ජාතියට මක්කා වේද කියලා. ඇයි? ඥානේ මදකම. නුවණක තියෙන මදභාවය. යසකුල පුත්‍රයාගේ තාත්තා ගොඩාක් අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා කියනවා ස්වාමීනි එහෙනම් අපේ යස නම් වූ මගේ පුත්‍රයාව පැවිදි කරගන්නාසේක්වා. බුදුරජාන් වහන්සේ වෙලාවේ යසකුල පුත්‍රයාට මේ ශ්‍රී හස්තේ දිගු කරලා එහි බික්කු කියලා බුදුරජාන් වහන්සේ ඇරයුම් කළා. ඒක විශේෂ එකක් පින්වතුනි ඒ පැවිද්ද. එහි බික්කු කියන ආරාධනාවෙන්ම යසකුල පුත්‍රයාගේ සම්පූර්ණ මේ ගිහි වේශය අතුරුදහන් වුණා. යසකුල පුත්‍රයා සම්පූර්ණ 60 වස් සපිරිච්චි මහතෙර නමකගේ පෙනුමෙන් යුක්තව මනාකොට සිවුරු පාත්‍ර සහිතව එතන වැඩ හිටියා. ඉතින් ඒක විශේෂ සිදුවීමක්. ඒක අපි මේ විදිහට දරා ගන්න ඕන. මොකද බුද්ධ ශාසනය කියන්නේ ආශ්චර්යවත් එකක්. ඊට පස්සේ මේ යසකුල පුත්‍රයාගේ තාත්තා ආරාධනා කළා නිවසේ දාණයට. බුදුරජාණන් වහන්සේ එදා දාණයට වැඩම කරනවා. දාණයට වැඩම කරලා දානයේදී යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මයේ අහලා අර සේනානී නියම් ගමේ වාසය කරපු සුජාතාව එහෙම නැත්නම් යසකුල පුත්‍රයාගේ මෑණියෝ මේ ධර්මය අවබෝධ කරගත්තා. ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරලා බුදුරජාන් වහන්සේවත් ධර්මයත් සංගරුවනත් සරණ ගියා. තාච ලෝකේ පඨමං උපාසිකා හේසුන් තේ වාචිකා.
ඒ තමයි මේ ලෝකේ තෙරුවන් සරණ ගියපු පළමුවෙනි උපාසිකාව. බලන්න හරි ලස්සනයි මේ යසකුල පුත්‍රයාගේ ඒ සිදුවීම් දාමයමනේ. ඒ පවුලම පිනෙන් පිරිච්චි පවුලක්. ඉතින් ওই විදිහේ සිදුවීමක් තමයි යසකුල පුත්‍රයාගේ එහෙම නැත්නම් යස මහරහතන් වහන්සේගේ ජීවිතේ තියෙන්නේ. යස මහරහතන් වහන්සේ ධර්මය අවබෝධ කරාට පස්සේ මේන්න මෙහෙම ගාතාවක් වදාලා. මං ඉස්සර හිටියේ සුවඳ විලවුන් ගාගත්ත ගමන්. වටිනා සලුපිලි තමයි මං ඇන්දේ. හැම ආභරණයකින්ම සැරසිලා මං හිටියේ. එහෙත් දැන් මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. මං බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. යස මහරහතන් වහන්සේ. යස මහරහතන් වහන්සේ තමයි එතකොට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සමගම 7 වෙනි රහතන් වහන්සේ විදිහට මේ ලෝකේ වැඩ සිටියේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ 6 වෙනියට අරහත්ත්වයට පත් වෙච්චි රහතන් වහන්සේ කියන්නේ කාටද? යස මහරහතන් වහන්සේ. ඉතින් අපි යස මහරහතන් වහන්සේ ගැන ඔන්න ඉගෙන ගත්තා. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා 118 වෙනි ගාථා රත්නය කිම්බිල මහරහතන් වහන්සේ. මේ කිම්බිල මහරහතන් වහන්සේ ගැන පින්වතුනි අපිට මේ වැඩසටහන් මාලාවේ ඉස්සරහේදී තව විස්තර වශයෙන් ඉගෙන ගන්න ලැබෙනවා. මම ඒ නිසා අද ඔබට කියා දෙන්නේ කිම්බිල මහරහතන් වහන්සේගේ ගාථා අර්ථය විතරයි. හරිම ලස්සන ගාථාවක් උන්වහන්සේ වදාළේ. අටවා තිබුණ දෙයක් බිම වැටෙන පරිද්දෙනුයි මේ තරුණකම ඇද වැටෙන්නේ. ඔව් මේ පෙනෙන්න තිබෙන රූපය අනුන්ගේ දෙයක් වගේ. මේ රූපය ගැන මගේ සිතේ ඇල්මක් නැහැ. මං නුවණින් විමසන්නේ වෙන කෙනෙකුගේ දෙයක් දිහා බලනවා වගේ. ඕන හොඳට මතක තියාගන්න. මත් වෙන්න එපා මේ ජීවිතෙන්. මේ තරුණකම ගැන මුනිවරු වදාළේ හරියට මේක අටවලා තියෙන එකක් වගේ. කොයි වෙලේ වැටෙයිද දන්නේ. පින්වතුනි අපිට කොච්චර ආරංචි වෙනවාද තරුණ වයසේ අය තරුණ වයසේදීම නොයෙක් අනතුරු වලට භාජනය වෙලා ශරීර බිඳගෙන එක තැන් වෙනවා. සමහර අයගේ මේ හදිසි අනතුරු වලදී කොන්ද ප්‍රදේශයට හානි වෙලා සුෂුම්නාව කැඩිලා ශරීරයේ කොටසක් පණ නැතුව ඉන්නවා. සමහර ලාවට හදිසි අනතුරු වලදී මූණත් අහඩුව වැදිලා මූණ කුඩු වෙලා අවලස්සන වෙලා අසරණ වෙනවා. කොච්චර තියෙනවද? තරුණ වයසේදීම මේ පිළිකා රෝග වලට භාජනය වෙලා තරුණ වයසේ ඉඳලා අනන්ත දුක් විඳිනවා. එහෙමයි මේ තරුණකම කියන එක. මේක අටවල තියෙන එකක් බිඳ වැටෙනවා වගේ ලෙඩ රෝග ඉදිරියේ බිඳ වැටෙනවා. වයසට යෑම ඉදිරියේ බිඳ වැටෙනවා. මරණ ඉදිරියේ කොහොමත් බිඳ වැටෙනවා. මේක අටවල තියෙන එකක් වගේ. ඒ නිසා කවදාවත් අපි මේ වගේ මත් වෙන්න හොඳ නැහැ. තරුණකම කියලා කියන්නේ මත් වෙන්න තරම් දෙයක් නෙමෙයි. ඊතා සුළු කාලයකින් එය ගෙවි අවසන් වී යන්නේය. ඒ නිසා මේ රහතන් වහන්සේලා පවසන කාරුණික මුනි වදන් මනාකොට හිතේ රඳව ගන්නට. හිතේ රඳවගෙන යෝනිසෝ මනසිකාර කරන්නට නුවණින් කල්පනා කරන්නට අපි මේ තරුණකමකින් මත් වෙලා වාසය කරන එක සුදුසු නෑ. හේතුව මේක ඊළඟ නිමේෂයේ බිඳ වැටලා යන එකක්. ඒ ගාථාවෙන් අපිට අවවාද කළේ කිම්බිල මහරහතන් වහන්සේ. අටවා තියෙන දෙයක් බිම වැටෙන පරිද්දෙන් මේ තරුණකම ඇදගෙන වැටෙනවා. මේ පේන්න තියෙන රූපේ හරියට අනුන්ගේ එකක් වගේ. මේ රූපය ගැන යම් ඇල්මක් මගේ හිතේ තිබුණා නම් ඒ ඇල්ම ඔක්කොම මන් දුරු කළා. මම මේ රූපය ගැන නුවණින් විමසන්නේ හරියට බාහිර කෙනෙක් දිහා බලනවා වගේ. ඊළඟ ගාථා රත්නේ වදාලා වජ්ජිපුත්ත කියන මහරහතන් වහන්සේ. මේ වජ්ජිපුත්ත මහරහතන් වහන්සේගේ ගාථාව ඇත්තටම උන්වහන්සේ බොහෝම පින්වන්ත කෙනෙක්. අරහත්ත්වයේ සාක්ෂාත් කරලා ඒ මහරහතන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ පරිනිර්වාණය වෙන සමය වෙනකොටත් මේ රහතන් වහන්සේ වැඩ හිටියා. විශේෂ රහතන් වහන්සේ නමක්. ඒ කිව්වේ මේ වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ පළමුවෙනි ධර්ම සංගායනාවට සහ සම්බන්ධ වෙච්ච රහතන් වහන්සේ නමක්. පළවෙනි ධර්ම සංගායනාව අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන
500ක් රහතන් වහන්සේලා විසින් නිකලේ රජගහ නුවර වේභාර පර්වත ප්‍රාන්තයේදී. එතකොට ඒ ධර්ම සංගායනාවට අපගේ වජ්ජිපුත්ත මහරහතන් වහන්සේත් වැඩම කළා. බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා 3 මාසයකට පස්සේනේ ඔය ධර්ම සංගායනාව සිද්ධ වුණේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කෙලෙස් නොනැසූ භික්ෂුවක් විදිහට ඔන්න ඉන්නවා. තාම උන්වහන්සේ කෙලෙස් නැසලා නැහැ. මොකද ආනන්ද මහරහතන් වහන්සේ කෙලෙස් නැසුවේ ඇත්තටම සංගායනාවට පෙර දවසේනේ. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ, නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න රාජකීය පිරිසක් ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිස පිරිවරාගෙන ධර්ම දේශනා කරමින් හිටියා. ඒ ධර්ම දේශනා කරමින් ඉන්නකොට අපේ වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ ඕක දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට සංවේගී ඇතිවෙන්න අවවාදයක් කරලා තියෙනවා. රුක්ක මූල ගහනං පසක්කිය නිබ්බාණං හදයස්මින් ඕපිය ජාය ගෝතම මා පමාදු කින්තේ බිලිබිලිකා කරිස්සති. සැර අවවාදයක් ටිකක් බලන්න අවවාදී. ගස්සෙව නැති වනයේට ගිය විට හදවතේ නිවනම තබා ගන්නට පින්වත් ගෞතමය ධ්‍යාන වඩන්ට පමාවෙන්ට එපා. වනේ ඉන්න ඔය කුරුළු කොබෙයියන්ගේ බිලිබිලි හඬින් ඔබට ඇති ඵලය මොකක්ද? ඔය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ කරපු අවවාදේ. ඉතින් ඒ අවවාද කොච්චර සරු වුණාද? ඒ අවවාද සරුවෙන්ට හේතුව ඒ අවවාද ලැබුවේ නුවණැත්තෙක්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන මහා නුවණැති උත්තමයන් වහන්සේ ඔය අවවාද අහලා සංවේගය ඇති කරගත්තා. සංවේගය ඇති කරගෙන ධර්ම සංගායනාවට පෙර දවසේ රාත්‍රියේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා මේ දහම් කතා ශ්‍රවණය කරලා පින්වතුන්ලා නුවණ මෙහෙවා ගන්නට දක්ෂ වෙන්න. යෝනිසෝ මනසිකාරයට ආස කරන්න. යෝනිසෝ මනසිකාරයේ උපදවා දෙන්න මේ නුවණැත්තන්ගේ මුනිවදන් වලට ආස කරන්න. ඒ නුවණැත්තන්ගේ ජීවිත පිනෙම්ම පිරිච්ච එකක්. පිනෙම්ම නිර්මාණය වෙච්ච එකක්. ඒ නිසා පින්වතුන්ලා පිනටත් ආස කරන්න. පින්ඩස් කරගන්න මහන්සි වෙන්න. අපිට මේ ධර්මයෙන් අවවාද කරපු අපට මේ ජීවිතාර්ථයේ ඇති කරවන උතුම් ධර්මයන් දේශනා කොට වදාළ ඒ යස මහරහතන් වහන්සේ, කිම්බිල මහරහතන් වහන්සේ, වජ්ජිපුත්ත මහරහතන් වහන්සේ යන අරහත් උත්තමයන් වහන්සේලාට සැබෑම රහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණු සේක්ද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීසුරින් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු විජේරත්න උඩදෙනිය සහ ආර්යසේන යන පියවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ හැම දෙනාගේ නමිනුත් නන් අයුරින් උදව් උපකාර කළ හැම දෙනාගේ නමිනුත් අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න.
ශිෂ්‍ය කණ්ඩායමේ සහෝදරයන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන් ඇතුළු ඒ සෑම සියලු දෙනාහට මේ සියලු පින් අනුමෝදන්ව ඒ දෙමාපියන් නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ ලබත්වා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබී සුවසේ පින් දහම් රැස් කරගෙන ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට ඒ හැම දෙනාගේ දෙමාපියන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ධර්මරාජ විද්‍යාලයේ හිටපු විදුහල්පති පින්වත් එස්.එම්. කීර්තිරත්න මහත්මයාට, හිටපු නේවාසිකා ගාරාධිපති සරත් ගුණසේකර මහතාට, මානෙල් ගුණසේකර මහත්මියට, හිටපු නේවාසිකා ගාරාධිපති රෝහණ ජයවර්ධන මහතා සහ ප්‍රියන්ති ජයවර්ධන මහත්මිය ඇතුළු සුජීවත්ව සිටින ගුරු දෙමාපියන්ට, කාර්ය මණ්ඩල සමාජිකයන්ට, ඒ වගේම පින්වත් ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා මේ අද දායකත්වයේ දරන මේ පින්වත් හැම දෙනාගේ ජීවිතවලට යහපත උදා කරපු, ජීවිතේට කල්යාණ මිත්‍රයන් බවට පත්වෙච්චි ඒ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සෑම සියලු දෙනාහට ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ විශේෂයෙන් අද මේ ධර්ම දේශනාවේ මූලිකම අරමුණ බවට පත් වෙන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ 2009 උසස් පෙළ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ ඒ අයගේ නේවාසිකාගාර දිව්‍ය සහ මිත්‍රත්වයේ ආරම්භ වෙලා වසර 20ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ. ඉතින් ඒ දායකත්වයේ දරන සහෝදර කණ්ඩායමේ සියලු දෙනාට අද මේ රැස් වෙච්ච ධර්ම දානමේ පිණේ ආශිර්වාදයත්, රත්නත්‍රයේ ආශිර්වාදයත්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසිලා නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සලසාගෙන ජීවිතයට සුවසේම පින් කරගන්නට ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. කෙසේ කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව නිදුකින් සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට ලැබේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ හැම දිනාට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.